නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන්නේ උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට අදහස් කරගෙනයි හැම කෙනෙක්ම මේ අවස්ථාවට මේ විදිහට සම්බන්ධ වන්නට යෙදෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් සැනසෙල්ල පිණිස පවතින වෙනත් දෙයක් නැහැ. ලෝකේ ජරා මරණ දුකෙන් පීඩිත වුණ සත්වයාට ජරා මරණ දුකේ කෙලවර කිරීමක් කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ ධර්මයේ තුලින් පමණයි. නොමැරී සිටින්නට, ලෙඩ නොවී සිටින්නට ලෝකයේ තුල බොහෝ දෙනෙක් කැමති වුණත් බොහෝ ක්‍රමෝපායන් සෙව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමෙන් ලබන අජරාමර සංඛ්‍යාත නිර්වාණය හැරුණුකොට වෙනනම් අජර අමර ස්වභාවයක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ධර්මය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඔහුට ඒකාන්තයෙන්ම සියලු දුක් කෙලවර කොට උතුම් නිවීමම උරුම කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වටිනා බුද්ධෝත්පාද කාලයක් ලබාගත් අද වගේ දවසකදී අපි අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ කායන මාර්ගයේ පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව විචය නුවණින් විමසමින් ඉන් ඵල ප්‍රයෝජනයන් නෙලා ගන්නට තරම් අපි සබුද්ධික විය යුතුයි. ඉතින් එය ඉලක්කගත කොටගෙන අද දවසේදීත් අප මේ දේශනාව මේ විදිහට සිද්ධ කරගන්නට යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෑම අවස්ථාවකදීම අපිට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා නිවන් දැකීමට අවශ්‍ය වන පරිදි ඒ ප්‍රතිපදාව මූලික මාර්ගය දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්මය අපි අපේ ජීවිතයට සමීපස්ත කරගන්නකොට ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයටම ඒ සමීපස්ත කරගන්නට උත්සුක වන්නට අවශ්‍යයි. මේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට ඊටමත් පැහැදිලි වටිනා සූත්‍ර දේශනාවක් දකින්නට පුළුවන්කම තිබෙනවා. සුත්ත නිපාතේහි අජිත ප්‍රශ්නයේදී බාවාරි බමුණගේ කතා ප්‍රවෘත්තිය නැතිනම් බාවාරි බමුණගේ ශිෂ්‍ය පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් නොඑක ආකාරයෙන් ප්‍රශ්න විමසපු අවස්ථාවේදී තමයි මේ සිදුවීමක් වෙන්නේ. එතකොට මේ අජිත මානවකයා Tamanට තිබුණු ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ එයට ලබා දුන්න පිළිතුරු ඊටාම වැදගත් සහ කෙනෙකුට ප්‍රතිපදාව පැහැදිලි කොට ස්මතු කොට දක්වන දෙයක් විදිහටත් ඒ වගේම නිවීම කියන්නේ කුමක්ද, නිර්වාණය කියන දේ තිබෙන අවස්ථාවන් කුමක්ද කියන එක පිළිබඳවත් අපිට ඒ ඔස්සේ පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙහි යම් පමණ වපසරියක්, යම් පමණ ප්‍රදේශයක් අපි ඊයේ දවස් තුලදීත් සාකච්ඡා කරන්නට යෙදුණා. එහිම දිගුවක් ලෙස අද දවසේදීත් මේ දේශනාව මේ විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතනටත් යම් ආධුනිකවම පිරිසක් සම්බන්ධ වෙනවා. අද දවසේදීත් අපේ ගෞරවනීය අපවත් වී වදාළ සාමීන්ද්‍රයන් වහන්සේ නමකට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඒ නිසාම අපි මේ කාරණාව ඊයේ දෙයින් දිගුවක් ලෙස සාකච්ඡා කළත් මුලපටන් ප්‍රතිපදාව ඉස්මතු වන ලෙස කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නවලදී ඊටාම වැදගත් ප්‍රශ්නයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සියලු ප්‍රශ්නයන් දාර්ශනික සන්දර්භයන් තුළ පිහිටමින් විමසපු ප්‍රශ්න වන අතරම මේ අද දවසේදී කතා කරන ප්‍රශ්නත් ඒ විදිහටම ඊටාම වැදගත් ඒ වගේම
චිරප්‍රසිද්ධ බොහෝ අවස්ථාවල මේ ශාසනය තුළ කතා බහට ලක්ුණ වටිනා ප්‍රශ්නයක් සහ භාග්‍යතුන් වහන්සේ විසින් ඒට ලබා දුන්න පිළිතුරක්. එතකොට මෙතනදී අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පඤ්ඤාචේව සති ඡාපි නාම රූපංච මාරිස ඒතම් මේ පුට්ඨෝ පබ්‍රූහි කත්තේතං උපරුජ්ජති කියලා. ඒ කියන්නේ පඤ්ඤාචේව සති ඡාපි නාම රූපංච මාරිස නිදුකානන් වහන්සේ ප්‍රඥාවත් සිහියත් ඒ වගේම නාම රූපංච නාමයත් රූපයත් ප්‍රඥාවත් සිහියත් නාමයත් රූපයත් ඒතම් මේ පුට්ඨෝ පබ්‍රූහි මම මේ කාරණාව මට කියලා දෙන්න නැතිනම් විචාලට පස්සේ මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කත්තේ තං උපරුජ්ජති මේ කියන දේවල් යම් තැනකදී සංසිඳනවා නම් යම් තැනකදී ਸਰවාකාරයෙන්ම සංසිඳීමට යනවා නම් නිරුද්ධ වීමට යනවා නම් සිඳෙනවා නම් කොතනකදීද ඒක වෙන්නේ ප්‍රඥාවත් සිහියත් නාමයත් රූපයත් කියන මේ ධර්මය යම් තැනකට පැමිණ නිරුද්ධ වෙනවා නම් යම් තැනකට පැමිණ කෙලවරට ලක් වෙනවා නම් ඒ කොතනට පැමිණද කියන නිරුද්ධ වෙන්නේ කියන කාරණාව මට පැහැදිලි කරලා දෙන්නට කියලා. එතකොට ප්‍රඥාව පිළිබඳව අපි කතා කළොත් අපි දන්නවා මේ කියන්නේ නුවණ. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාර ධර්මයෝ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයෝ අනාත්මයි කියලා මේ විදිහට සම්මර්ෂණය කළ හැකි සම්මාදිට්ඨි සංඛ්‍යාත ප්‍රඥාවට අපි දක්වනවා මේ පඤ්ඤා කියන වචනය. එතකොට මේ ප්‍රඥාව පිළිබඳව අපි හඳුනා ගන්නකොට ඒ සම්මාදිට්ඨිය තමයි එතනදී අපි දකින්නේ. එතකොට ඒ ප්‍රඥාවත් ඒ වගේම අපි සතිය පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. සතිය කියලා කියන්නේ සිහිය කියන එක. එතකොට යා සති අනුස්සති පතිස්සති සති සරණතාදී ලෙස යම්කිසි සිහියක් තියෙනවා නම් අනුස්සතියක් අනුව පවත්වන සිහියක් තියෙනවා නම් ඒ වගේම අභිමුඛ කොට පවත්වන සිහියක් තිබෙනවා නම් මේ ආදී ලෙස යම්කිසි සති ධාරණයක් තිබෙනවා නම් සිහිවත් කරන බවක් තිබෙනවා නම් මෙන්න මේ දෙයට සිහිය කියලා අපි කියනවා. මේ සිහියත් ප්‍රඥාවත් සිහියත් යම් තැනකට පැමිණ නිරුද්ධ වෙනවා නම් ප්‍රඥාව යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරනවා. සිහිය ප්‍රතිපදාව තුළ යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරනවා. එතකොට මේ සිහියත් ප්‍රඥාවත් ඒ වගේම නාමයත් රූපයත් කියන මේ ධර්මය යම් තැනකට පැමිණ නැති වෙනවා නම් අන්න ඒ තැන පිළිබඳවයි මේ ප්‍රශ්නය විමසෙන්නේ. එතකොට සිහිය සහ ප්‍රඥාව කියනකොට සතිය සහ නුවණ තව විදිහකින් කිව්ව සම්පජඤ්ඤය කියලා අපි කියනවා නුවණට සතිය කියලා කියනවා සිහියට. එතකොට මේ ප්‍රතිපදාව කොටිම කිව්වොත් මේ මාර්ගය අපි හඳුනාගත්තොත් සැකෙවින්ම කිව්වොත් එහෙම මේක සතිය හා සම්පජඤ්ඤය කියලා අපිට මාර්ගය හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ සති හා සම්පජඤ්ඤ කියන මේ මාර්ගය නැතිනම් මේ කියන ප්‍රතිපදාව යම් තැනකට පැමිණෙනම් මේක නිරුද්ධ වෙන්නේ. ඒ වගේම එතනදී මේ මාර්ගය යම් තැනකදී අවසන් වෙනවා නම් එතනදී නාම රූප ධර්මයන්ගේ පැනවීමත් නාම රූප ධර්මයන්ගේ ප්‍රඥප්තියත් එතනදී නිරුද්ධ වෙනවා නම් ඒ ස්ථානය පිළිබඳවයි මේ භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විමසා සිටින්නේ. එතකොට ඒ ප්‍රශ්නය පිළිබඳව අපි විමසීමේදී බුදුරජාණන් වහන්සේට ලබා දුන්න පිළිතුර තමයි යමේතම් පඤ්ඤං අපුච්චේ අජිත තං වදාමි තේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ඒට පිළිතුරු ලබා දීම බවට පත් උනේ යත්ත නාමංච රූපංච යම් තැනක නාමයත් රූපයත් අසේසං උපරුජ්ජති නිර්වශේෂයෙන් සිඳීමට යනවා නම් නිර්වශේෂයෙන් සිඳීමට යනවා නම් සංසිඳීමට යනවා නම් විඥානස්ස නිරෝධේන විඥානයාගේ නිරෝධයෙන් එත්තේ තං උපරුජ්ජති මෙන්න මෙතනට පැමිණිලා තමයි අර සියල්ලම සංසිඳෙන්නේ. යම් තැනක විඥානයාගේ නිරෝධය සිද්ධ වෙනවා නම් විඥානයාගේ නැතිවීම සිද්ධ වෙනවා නම් මෙන්න මෙතනට පැමිණිලා තමයි නාමයත් රූපයත් ඒ වගේම ප්‍රඥාවත් සතියත් මේ ආදී සියලු ධර්මයන්ගේ සංසිඳීම බවට පත්වන්නේ.
එත්තේතං උපරුජ්ජති. මෙතන තමයි සංසිඳන ස්ථානය. එතකොට අපිට තේරුම් ගන්නට වෙනවා මොකද්ද නාමය රූපය කියලා කියන්නේ? මොකද්ද මේ සංසිඳීම කියලා කියන්නේ? මොකද්ද මේ ප්‍රඥාව සහ සිහිය කියලා කියන්නේ කියන මේ කාරණාවන් පිළිබඳව. එතකොට මේ කාරණා ටික පිළිබඳව සිහිපත් කරනකොට මේහා සමාන තවත් වටිනා ධර්ම කාරණාවක් විග්‍රහ වන තැනක් තමයි දීඝනිකායෙහි අපට දකින්නට තිබෙන කේවට්ට සූත්‍රය. මේ කේවට්ට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කේවට්ට ගෘහපතියට බොහොම වටිනා කාරණාවක් සිහිපත් කරනවා. එදා කාලේ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් මේ යම් තැනකට පැමිණ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව නිර්වශේෂව නිරුද්ධ වෙනවා නම් ඒ නිර්වශේෂව නිරුද්ධ වෙන්නේ කොයි තැනට පැමිණද කියලා උන්වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා. උන්වහන්සේ මේ ප්‍රශ්නය විසර්ජනය කරගන්නට බුදුරජාණන් වහන්සේව නෙමෙයි උන්වහන්සේට මතක් වුණේ මේක මේ මහිද්దిక වූ දෙවිවරු ඉන්නවා දෙවියන්ගෙන් ඇහුවනම් මට මේ කාරණාව පැහැදිලි කරලා දෙයි කියලා. එයා ගියා පිළිවෙලින් දෙවියන් ළඟට. දෙවියන් ළඟට ගිහිල්ලා මේ කාරණාව ඔහු දෙවියන්ගෙන් විමසා සිටියා. එතකොට චාතුම් මහරජික වැසි ඒ දෙවියන්ගෙන් මේ ප්‍රශ්නය ඔහු විමසා සිටිනකොට එයා කිව්වා අපිට මේකට පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ පිළිබඳව සතරවරම් දෙවිවරුන්ගෙන් විමසන්නට කියලා. සතරවරම් දෙවිවරු ළඟට ගිහිල්ලා ඒ කාරණාව විමසනකොට ඕන් කියන අපිට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. තව්තිසාවැසි දෙවියන්ගෙන් විමසන්නට කියලා. තව්තිසාවැසි දෙවියන්ගෙන් විමසනකොට ඔවුන්ටත් පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සක්‍රයාගෙන් මේ කාරණාව විමසන්නටයි කියලා. ඊට පස්සේ සක්‍රයාගෙන් මේ කාරණාව විමසනකොට සක්‍රයා බලනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ අපි ළඟට ඇවිල්ලා මේ කාරණාව විමසනවා. හරියට මේ බෙරේ තියෙනකොට බඩට තට්ටු කරනවා වගේ දෙයක් තමයි මේ සිද්ධ කරන්නේ කියලා මේ නමුත් ඒ කාරණාව නොකිය මේ ලෝකෙ මේහා බුදුරජාණන් වහන්සේ හා සමාන ප්‍රඥා පාඨවයක් නැහැ කියන එක තේරුම් කරන්නට අවශ්‍යයි කියලා මමත් මේකට පිළිතුර දන්නේ නැහැ. ඉහළ දෙවිවරුන්ගෙන් විමසන්නට කියලා කියනවා. පිළිවෙලින් යාමයේ තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය මේ ආදී දිව්‍ය ලෝකයන් වලට ගිහිල්ලා පරිනිම්මිත වසවත්ති දෙවියන්ගෙනුත් අහනවා මේ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව නිරුද්ධ වෙනවා නම් එබඳු තැනක් ඔබ දන්නවද? එබඳු තැන මොකක්ද කියලා. එතකොට මේක අහනකොට ඒ දෙවියොත් කියන අපි දන්නේ නැහැ කියලා කියනකොට බ්‍රහ්මයින් මේක දැනගන්නට පුළුවන් කියලා. එතකොට බ්‍රහ්මය මේ හාමුදුරුවෝ ඒ ධානයේ වඩා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා අභිඥාපාද කරගෙන බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා බ්‍රහ්මයින්ගෙන් විමසනවා මේ විදිහට මේ සතර මහා ධාතුව නිරුද්ධ කරනවා නම් නිරුද්ධ කරන්නට පුළුවන් මොන තැනදීද මොන විදිහටද කියලා. ඊට පස්සේ බ්‍රහ්මයෝ කියනවා අපි දන්නේ නැහැ. හැබැයි මේ ලෝකය මවන ලද ලෝකේහි ඊශ්වර ලෝකයට අධිපති වුණ මහා බ්‍රහ්මයාගෙන් මේක ඇහුවා නම් මේක ඔබට විසඳා ගන්නට පුළුවන්. මොකද දැන් ඒ කියන්නේ ලෝකයේ මවපු බ්‍රහ්මයෙක් ඉන්නවා කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. ඒ ඇතැම් බ්‍රහ්ම කොට්ටාසයන් පවා ඉන්නවා. අර බක බ්‍රහ්මයාගේ මිත්‍යා දෘෂ්ටිය වගේ ඇතැම් අවස්ථාවල මිත්‍යා දෘෂ්ටි ගත්ත බ්‍රහ්මයන් ඉන්නවා. ඒකට හේතුව දීර්ඝ කල්ප ගණනක ආයු සම්පතිය තියෙන උන්ට තමන්ගේ ආයු කාලය පිළිබඳව ඊට පෙර සිහිපත් කළත් කෙලවරක් පේන්නේ අනාගතයට සිහිපත් කළත් කෙලවරක් පේන්නේ නැහැ. එතකොට උන් මුලාවට පත්වෙන බව ධර්මයේහි සඳහන් වෙනවා. එතකොට ඇතැම් වෙලාවට పూర్ව පහළ වූ බ්‍රහ්මයෙක් පිළිබඳව හිතනවා මොහු විසින් තමයි අපිව මැව්වේ කියලා. එතකොට ඒ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි තවත් බ්‍රහ්මයෙක් ලෝකයේ මැව් බ්‍රහ්මයන් ලෙස ඔවුන් වරදවාගෙන දෘෂ්ටිගත වන ආකාරය පිළිබඳව දැක්වෙනවා. එතකොට මේ බ්‍රහ්මයා කොහෙද ඉන්නේ කියලා අහනකොට මේ බ්‍රහ්මයා ඉන්න තැන අපි දන්නේ නැහැ. හැබැයි යම් කිසි ආකාරයකට යම් කාලයකට වරක් මහා ආලෝකයක් පහළ වෙනවා. මේ ආලෝකය තමයි මේ මහා බ්‍රහ්මයා පහළවන්නට పూర్වතර වූ සලකුණ කියලා මේ එතෙක් රැඳී සිටින්නට කියලා කියනවා. මේ අවස්ථාවේදී ඒ මහා බ්‍රහ්මයා එතනට පැමිණෙනවා. ඊට පස්සේ මහා බ්‍රහ්මයාගෙන් මේ භික්ෂුන් වහන්සේ මේ ප්‍රශ්නේ විමසනවා. මහා බ්‍රහ්මයාගෙන් මේ ප්‍රශ්නේ විමසනකොට මහා බ්‍රහ්මයා කියනවා මම මේ සියල්ලම මවපු මම සෑම තැනම පැතිරී පවත්නා ਸਰවව්‍යාපී සියල්ලන්ටම අධිපති සියල්ල ඉක්මවා සිටින ਸਰවාභිභූ බ්‍රහ්මෙක්.
කියලා කියනවා. දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් ඒකම කියනවා. තුන්වෙනි වතාවෙත් අහනවා. තුන්වෙනි වතාවෙත් ඒකම කියනවා. දැන් මේකට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේකට පිළිතුරක් නොලැබෙනකොට මේ මහා බ්‍රහ්මයා අර භික්ෂුව පැසකට කැඳවලා කියනවා මේ බ්‍රහ්ම පිරිස මේ සියල්ලම දන්නේ මම මහා බ්‍රහ්මයා කියලා. මම මේ සියල්ලම දන්නවා කියලා. මේ ලෝකයේ මවන ලද්දේ මා විසින් කියලා. ඒ නිසා මේ ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නෙත් නැහැ. මේ ප්‍රශ්නෙට පිළිතුර මම දන්නෙත් නැහැ. ඒ නිසා නැවත නැවත ඔක මගෙන් අහලා මාව වෙහෙසන්න එපා. මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසන්නට කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ ධ්‍යානුභාවයෙන් වක්කල අතක් දික් කරන්නා හා සමාන අසුරසනක වේගයෙන් ගිහිලා බුදුරජාණන් වහන්සේ සමීපෙහි පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා හාමුදුරුවෝ විමසනවා ස්වාමීනි යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව නිරුද්ධ වෙනවා නම් ඒ කොමන තැනකද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර තීරදස්සී උපමාව නැතිනම් උපමාවක් දේශනා කරනවා. මහණ යම්සේ යම් විදිහකින් අර නැව් නගින නැව් වල ගමන් කරන නාවිකයෝ මේ නැවේ උකුස්ස හෝ කපුටෙක් වගේ මේ සත්තු පුරුදු කරගෙන ඉන්නවා. මේ සත්තුන් අරගෙන යනවා. සත්තුන් අරගෙන යනකොට ගොඩබිමක් අසලක තියනවාද කියලා හොයාගන්න අවශ්‍ය වුණාම මේ සතාව නිදහස් කරනවා. මේ සතා අහසට නැගලා ඒ දිශාවන්ගේ ඒ පැතිවලට රවුමක් කැරකිලා බලනවා. ළඟපාත කෙලවරක් තියෙනවා නම් කෙලවර තියෙන පැත්තට මේ කපුට පියාඹල යනවා. කෙලවරක් නැත්තම් ආපහු වැවිලා අර නැවීම වහනවා. එතකොට නාවිකයෝ දැනගන්නවා ළඟපාත ගොඩබිමක් නැහැ. අර ගොඩබිමක් තිබ්බනම් ගොඩබිමට ගිය දිශාව බලාගෙන නාවිකයෝ ගිහිල්ලා ඒ ගොඩබිමට සමීප වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට මේ මහ මුහුද මැද්දේ සතෙකුට නැවත කෙලවරක් දකින්නට බැරි තැනක හිටපු මේ කවුඩෙක් වගේ. ඔබත් ගිහිල්ලා මේ සෑම තැනකටම මේ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා අවසානයේ මෙතෙන්ටම පැමිණෙන්නට උනා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට පිළිතුර ලබා දෙනවා. ප්‍රශ්නය නිවැරදි කරලා. මහණ ওই ප්‍රශ්නේ අහනවා නම් ওই විදිහට නෙමෙයි ওই ප්‍රශ්නේ අහන්නට ඕනේ. මොන විදිහටද? කත්ත ආපෝච්ච පඨවි තේජෝ වායෝන ගාදති කත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභා සුභං කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ විදිහටයි ওই ප්‍රශ්නය විමසිය යුතු වන්නේ. එතකොට ඒක විසඳනකොට ඒකට පිළිතුරක් ලබා දුන්නොත් එහෙම ඒකට ලබා දෙන්නට වන පිළිතුර තමයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං එත්ත ආපෝච්ච පඨවි තේජෝ වායෝන ගාදති එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභා සුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා මෙන්න මේ විදිහටයි මේකට ලබා දෙන පිළිතුර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙබඳු ආකාරයටයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට පැහැදිලි කරලා දේශනා කරනවා. එතකොට මේ කතා ප්‍රවෘත්තිය නැතිනම් මේ කේවට්ට සූත්‍රය මෙතනට අදාළ කරගන්නට යෙදුනේ දැන් අපි සාකච්ඡා කරමින් හිටපු අජිත ප්‍රශ්නයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඥානයේහි යම් තැනක නිරෝධයක් තියෙනවා නම් විඥානස්ස නිරෝධේන විඥානයේ නිරෝධයෙන් නාමංච රූපංච නාමයත් රූපයත් ඒ වගේම ප්‍රඥාවත් සතියත් උපරුජ්ජනේ වන ආකාරය සිඳන ආකාරය නැතිනම් එතනින් සංසිඳන ආකාරය පිළිබඳව. එතකොට නාමංච රූපංච කියනකොට එත නාමන්ති චත්තාරෝ අරූපිනෝ කන්දා සතර අරූපී ස්කන්ධ ධර්මය. නාම කියලා කියන්නේ මොනවද? සතර අරූපී ස්කන්ධ. මොනවද සතර අරූපී ස්කන්ධ? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ සතර අරූපී ස්කන්ධ. රූපන්ති රූපේ කියලා කියන්නේ මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත්. එතකොට මේ සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපයත් කියනකොට දැන් අර භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්නය අහම සැසඳෙනවා. මේ යත්ත කත්ත පඨවි චාපෝච මේ ආපෝච පඨවිච තේජෝ වායෝන ගාදති කොතනකද මේ යම් ආපෝ ධාතුවක් වේ නම් යම් තේජෝ ධාතුවක් වේ නම් වායෝ ආපෝ ධාතුන් වේ නම් නැතිනම් සතර ධාතුවක් මොන තැනට පැමිණද
මෙතන ඒ දේවල් නිරුද්ධ වෙන්නේ කියන කාරණාව, පිහිටා නොසිටින්නේ කියන කාරණාව අපි විමසා බලනකොට මේ දෙකේම අර්ථය එක තැනකට යොමු වෙනවා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ලබා දීපු පිළිතුර, මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ලබා දීපු පිළිතුර අජිත මානවකයාට ඒ ප්‍රශ්නේ විමසනකොට ලබා දීපු පිළිතුරත්, ඒ වගේම කේවට්ට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අදාළ භික්ෂුන් වහන්සේට ලබා දීපු පිළිතුරත් අපි විමසා බලනකොට අපිට ඊටාම වටිනා ධර්ම කාරණාවක්, ඊටාම වටිනා පැහැදිලි කර ගැනීමක් සිදු කර ගන්නට පුළුවන්කම තිබෙනවා නිර්වාණය සහ ප්‍රතිපදාව පිළිබඳව. නිර්වාණය කියලා කියන්නේ කුමක්ද? ප්‍රතිපදාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපිට ඊටාම පැහැදිලි අදහසක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් යම් තැනක විඥාණය නිරුද්ධ වෙනවා නම් විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට මේ විඥානයේහි නිරෝධ කිරීමෙන් තමයි එත්තේතං මේ ධර්මය උපරුජ්ජණය සිද්ධ වෙන්නේ. එහෙම නැතිනම් මේ සිඳීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඊටාම වැදගත් අර්ථයක් මේ ඔස්සේ අපිට මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද විඥානයේහි නිරෝධය? එතකොට ඒ විඥාණය නිරෝධ කිරීමෙන් කොහොමද නාම රූපාදී ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ කියලා. යම් තැනක විඥාණයේ පැනවීමක් නැත්නම් ලෝකයේහි විඥාණය නොපනවනු ලබන කල්හි නාම රූප ධර්මයන්ගේ පැනවීමක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා මේ නාම රූප ධර්මය විඥාණය ඇසුරු කරන ලබන කල්හි තමයි නාම රූප ධර්මයන්ගේ පැනවීමක් සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. නාම රූප ධර්මයන්ගේ ඇසුරු කිරීමක් විඥාණය ලබනකොට විඥානයේ නාම රූපේහි ප්‍රතිෂ්ඨාවක් පිහිටා සිටීමක් ලබනකොට ඒ නාම රූප ධර්මයන්ගේ පිහිටා සිටීම ප්‍රතිෂ්ඨාව විඥානයේ ලබන කල්හි ඊට අනුරූපව ලෝකයේ හට ගැනීම සංසාර ප්‍රවෘත්තිය නැතිනම් සසර පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට විඥාණය නාම රූපයේහි පිහිටා සිටීම සිදෙන්නට අවශ්‍ය නම් විඥානයේහි නිරෝධය පනවන්නට ඕනේ. විඥානයේහි නිරෝධය පනවන්නට පුළුවන් කමක් නැහැ. නාම රූපයේහි නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව. විඥානයේහි නිරෝධය පනවන්න පුළුවන් කමක් නැහැ. නාම රූපයේහි නිරෝධය පිළිබඳව පනවන්නේ නැතුව. එතකොට නාම රූපය කියනකොට අපි නාමය පිළිබඳව හඳුනාගත්තා චත්තාරෝ අරූපිනෝ කන්දා, සතර අරූපී ස්කන්ධය තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ. එතකොට විඥාණය පනවන්නේ මේ සතර ස්කන්ධයන්ගේ පැවැත්ම තිබුණොත්. මේ කාරණාව ඊටාම අවධානයෙන් ඔබේ නුවණ යොමුකොට ඊටාම සාවධානයෙන් ඔබ ශ්‍රවණය කරන්න. විඥාණයේ පැනවීම කරන්නේ මේ සතර ස්කන්ධ ධර්මය ඇති කල්හි විද්‍යමාන කල්. ඇයි එහෙම කියන්නේ? යම්කිසි අවස්ථාවකදී ඔබට යම් ධර්මයක් පිළිබඳව ඇතයි කියලා කියන්න පුළුවන් නම් එබඳු වූ ස්වභාවයකින් තමයි විඥානයෙහි ප්‍රකට වීම වෙන්නේ. විඥානන ලක්ෂණයනේ අපි කියන්නේ විඥානය කියලා. අපි කියනවා සිත කියලා. එතකොට මේ විඥානන බවට හසුවන ධර්මයන් තිබෙනවා. මොනවාද හසු වෙන්නේ? එක්ක රූපය හසු වෙනවා, එක්ක වේදනාව හසු වෙනවා, එක්ක සංඥාව හසු වෙනවා, එක්ක සංස්කාරය හසු වෙනවා, එක්ක විඥානය හසු වෙනවා. යමක් හසු වෙනවා නම් ඊට අනුරූපවම ප්‍රතිසන්දිය ලබන්නට පුළුවන්කම තියෙනවා. යමක් හසු වෙනවා නම් ඊට අනුරූපව ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ නාම ධර්මයන්ගේ හරි රූප ධර්මයන්ගේ හරි මේ විඥාණය යම්කිසි ආකාරයකින් ප්‍රතිෂ්ඨාවක් ලබනවා නම් ඒ නාම ධර්මයන්ගේ හෝ රූප ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව ලබන කල්හි අනිවාර්යයෙන්ම එහි පැනවීමක් තිබෙනවා. මේක ඊටාම ගැඹුරු ඔබ නුවණින්ම කල්පනා කළ යුතු කාරණාවක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මේක පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා මම මෙහෙම කිව්වොත් විඥානය කියලා කියන්නේ ලේසර් ආලෝකයක් නම් මේ ලේසර් එළිය යම්කිසි පෘෂ්ඨයකට මතු පිටකට වැදුනහම අපිට පේනවා ඒක පවතිනවා කියලා.
යම්කිසි පෘෂ්ඨයකට මතු පිටකට ගිහිල්ලා වැදුනට පස්සේ අපිට පේනවා ඒක පවතිනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ ආලෝකයේ වගේ තමයි ආලෝක කදම්බේ වගේ තමයි විඥානය කියලා කියන්නේ. මේ විඥානය රූපය නිස්ෘත කරගෙන පවතිනවා නම් වේදනාව සංඥාව සංස්කාරයේ විඥානයේ නිස්ෘත කරගෙන පවතිනවා නම් එතකොට කර්ම විඥානයේ පැනවීමක් තිබෙනවා. කර්ම විඥානයේ පැනවීමක් තිබෙනවා. රූපේ නිස්ෘත කරගෙන කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් රූපේ නිස්ෘත කරගෙන. වේදනාව නිස්ෘත කරගෙන කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වේදනාව නිස්ෘත කරගෙන. එතකොට මේ ආකාරයට නිස්ෘත කරගෙන පැවැත්මක් තිබෙනවා නම් පින්නතුනේ අනිවාර්යයෙන්ම ඊට අනුරූපව කර්ම විඥානයගේ පැනවීමක් තියෙනවා. ඒ අරමුණු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය ඔබට නිතින්ම මතකයට නැගෙනවා මේ පිළිබඳව අහලා තිබෙනවා නම් සරියුත්තරුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට ලබා දුන්න අවවාදයේ ගැහැවිය ඔබේ හිතට ඇසුරු නොවේවා රූපේ ඇසුරු නොවේවා චක්කු විඥානයේ ඇසුරු නොවේවා චක්කු සම්පස්සේ චක්කු සම්පස්ස ප්‍රත්‍යන උපන් වේදනාව මේ ආදී ධර්මයන් ඇසුරු නොවේවා කියලා ලබා දුන්න උපදේශය. එතකොට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා විඥානයේ ඇසුරු වෙන්න දෙන්න එපා. එතකොට විඥාණයට විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. එතකොට අපිට ලැබෙනවා මේ නාමයත් රූපයත් ඇසුරු වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක. යම්කිසි අවස්ථාවක විඥාණයට යම්කිසි ධර්මයක් ඇසුරු වෙනවා නම් එතකොට විඥාණය සනිදස්සනයි. ඒක අනිදස්සනව නැහැ. සනිදස්සනයි කියලා කියන්නේ ඒක දර්ශනයක් සහිතයි. දර්ශනයක් සහිතයි කියන එකෙන් අදහස් කරන්නේ ඒකේ පැනවීමක් තියෙනවා. ඒකේ පැනවීමක් තියෙනවා. මොකද්ද පැනවීම? රූපේහි පැනවීම, වේදනාවේ පැනවීම, සංඥා සංස්කාර විඥානයන්ගේ පැනවීම. ස්කන්ධයන්ගේ Nirodhe පිළිබඳව දැකීමක් ඇත්තේ නැහැ. ස්කන්ධයන්ගේ Nirodhe පිළිබඳව දැකීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ස්කන්ධයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අසුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. ඒ නිසාම මේක ඔබේ ජීවිතයට යම් පමණකට අපි සමීපස්ත කරලා සරල විදිහට කතා කරන්නට ගත්තොත් අපිට අපේ ජීවිතයේ අපේ පැවැත්ම පිළිබඳව අපි අවධානයක් යොමු කළොත් අපිට හිතක් තිබෙනවා කියලා ඔබට කොටින්ම කියන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? හිතක් තිබෙනවා කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට කියන්න පුළුවන්කම තියෙන්නේ ඔබට හිතන්න පුළුවන්. මොනවා ගැනද ඔබ හිතන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ කියන්නේ රූපය ගැන, විඳපු දේවල් ගැන, හඳුනාගත්ත දේවල් ගැන, හිතන දේ ගැන, දැනගන්න දේවල් ගැන. ඒකට මේ ටික එකතුව තමයි අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ. කියන්නේ විඥාණයට නිස්ෘත කරගන්නට දේවල් තියෙනවා. ඒ දේවල් තියෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දේවල් විඳිනු ලබන තමාත් ඒ තමාට විඳින්නට භෞතික ලෝකයක්. ඒ දේවල් විඳිනු ලබන තමාත් තමන්ට විඳින්නට භෞතික ලෝකයක්. මේ කියන දෙපැත්තම තමන්ට නිර්මාණය වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි මම මේ ලෝකේ ජීවත් වෙනවා. මම මේ පැත්තේ ඉන්නවා. මට ජීවත් වීම සඳහා ලෝකයේ තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි ලෝකයේ තියෙනකොට මට මරණයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි ලෝකේ මම ජීවත් වෙනකොට මගෙන් මේ කැමති දේවල් නැති වෙලා යනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ලෝකේ කැමති දේවල් තියෙනකොට මම මැරලා යනවා. එතකොට ලෝකේ මිනිස්සුන්ට දුක් දුම්නස් මේ දේවල් විඳින්නට අවශ්‍ය පරිසරය නිතින්ම නිර්මාණය වෙලා තියෙනවා. ඇයි විඥානයගේ Nirodhaය පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥාණයට හැම වෙලාවකදීම ස්ථಿತಿ සපේනවා. පැවැත්මවල් සපේනවා. බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ හැම වෙලාවකදීම විඥාණයට වැඩෙන්නට බුද්ධියට විරෝල්හත්යට පත්වන්නට අවශ්‍ය සියලුම දේ මෙතන සකසලා තියෙනවා. ඒ නිසා රූපය අසුරු කරගෙන වේදනාව අසුරු කරගෙන සංඥා සංඛාර විඥානයන් අසුරු කරගෙන විඥානයේ පවතිනකොට ඒ සෑම තැනකදීම සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා අසුරු කරන්නට ලෝකය අසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එimhe අසුරු කරනකොට ඒකේ ප්‍රතිඵලය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ සංඛ්‍යාත ලෝකය එයාට පණවන්න පුළුවන්. දැන් භෞතික ලෝකයේ පිළිබඳව එයාට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දීගංච රස්සංච අනුංච තූලංච සුභාසුභංච දිග බව රස්ව බව අපිට කතා කරන්න පුළුවන්. දිග හැඩ ඒ වගේම කෙටි හැඩ
අනුන් තූලං කුඩා ලොකු කුඩා කියලා අපි කතා කරන්නේ වස්තු, පොඩි වස්තු, ලොකු වස්තු. අනුන් තුල අපි කොටිම කතා කරනවා හැඩතල පිළිබඳව, ප්‍රමාණ පරිමාවන් පිළිබඳව, සුභ සුභංච, සුභ සහ අසුභ. ලෝකයේ තුල මේවා වටිනවා, මේවා හොඳයි. මේ දේවල් ලෝකේ වටින්නේ නැහැ, මේවා අසුභයි. එතකොට ලෝකයේ තුල දැන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ සුභ අසුභ, රස්ස දිග මේ විදිහට ලෝකේ පැනවීම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දීර්ඝ රස්ස අනුතෝල සුභ අසුභ පඨවි ආපෝ තේජෝ වායෝ මේ මෙබඳු වූ ධර්මයන් යම් තැනක පනවනවා නම් ඒ පනවන්නේ කුමන තැනකද? විඥාණය මේ ධර්මය ඇසුරු කරනු ලබන කල්හි. විඥාණය රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය විඥාණය ඇසුරු කරනු ලබන කල්හි එහි නිමිති අනුනිමිති වශයෙන් හැසිරෙන කල්හි එහි පිහිටා සිටිනු ලබන කල්හි මේ ධර්මයන්ගේ පැනවීම තිබෙනවා. එතකොට මේ ධර්මයන්ගේ පැනවීම මේ විදිහට තියෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? විඥානස්ස නිරෝධේන. විඥානයේහි නිරෝධය තියෙනවා නම් එත්තේතං උපරුජ්ජති, මෙන්න මෙතනටපත් වෙලා තමයි මේ ධර්මයන්ගේ පැනවීමක් නොවෙන්නේ. උපරුජ්ජති සිඳීමට යනවා නම් යන්නේ. එතකොට කොහොමද මේ විඥානයේහි පැනවීමක් නොකරන්නේ? මොකද්ද මේ මෙතන කියන විඥානය කියලා කියන්නේ? විඥානය කියලා කියන්නේ පින්නතුනේ මෙතනදී කර්ම විඥාණයට. කර්ම විඥාණයට. ප්‍රතිසන්දි සංඛ්‍යාත යම් කර්ම විඥානයක් තියෙනවා නම් මේ කර්ම විඥාණයට. එතකොට මේ කර්ම විඥානයේහි පැවැත්මට වස්තු විශේෂ බවට පත් වෙන්නේ මොකද්ද? නාම රූපාදී මේ ධර්මය. නාම රූපාදී ධර්මය. නාම රූපාදී ධර්මයන්ගේ නාම රූපාදී ලක්ෂණය ස්වභාවය අවබෝධ කරගත්තේ නැතිකම නිසා කර්ම විඥානයේහි පැවැත්ම තියෙනවා. එතකොට මේ නාම රූපයේහි Nirodhaය යම් කිසි කෙනෙක් දැක්කොත් තමයි එයාට මේ කර්ම විඥානයේහි පැවැත්මක් නැති වෙන්නේ. කර්ම විඥානයේහි පැවැත්මක් නැති වෙන්නේ. ඒ කියන්නේ අර අපි ලේස ආලෝක කදම්බයක් කියලා කතා කළානේ විඥානේ. ඒක යම් කිසි ස්තරයකට පතිත වුණාට පස්සේ අපිට ඒක विद्यමානයි. හැබැයි ඒක පතිත වෙන්න අවශ්‍ය වෙන ස්තරයක් නැත්නම් ලේස ආලෝක කදම්බේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලේස ආලෝක කදම්බේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පැනවීමක් කරන්නට බෑ නම් එතන නාම රූපාදී ධර්මයන්ගේ පැවැත්මක්වත් විඥානයේහි පැවැත්මවත් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? පැවැත්මක් නැතිකම නිසා. එතකොට මේ අප්‍රවෘත්ති නැතිනම් මේ විඥානයගේ Nirodhaය, කර්ම විඥානයගේ Nirodhaය අපිට सिद्ध කරන්නට පුළුවන්කම තියෙනවා. සෝවාන් මාර්ගයෙන්, සකුදාගාමි මාර්ගයෙන්, අනාගාමි මාර්ගයෙන්, අරිහත් මාර්ගයෙන් කියන මේ මාර්ගයන්ගෙන් අපිට මේ Nirodhaය सिद्ध කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ Nirodhaය මේ ආකාරයෙන් सिद्ध කරනකොට අපිට සෝවාන් මාර්ගයෙන් මේ නාම රූප ධර්මයන් පිළිබඳව යම් තරමකට පිරිසිඳ දකිනවා නම් ඒ පිරිසිඳ දකින ප්‍රමාණය සමර්ථයි මින් පසු මේ ආත්ම භාවයෙන් පසු යම් භව 7කට පසු යම් කිසි කර්මාභියෝහන තිබෙනවා නම් කර්ම සකස් කර ගැනීම තියෙනවා නම් ඒ සියල්ල නිරෝධ භාවයට පමුණවන්නට, ඒ සියල්ල නැති කරන්නට, ඒ සියල්ලම ක්ෂය භාවයට පමුණවන්නට ඒ දර්ශනය සමර්ථයි. ඒ කියන්නේ ආපහු නාම රූප ධර්මයන් තෘෂ්ණා වශයෙන් ඇසුරු කරන කමට එතන ඉඩක් තබන්නේ නැහැ. ඒ වගේම සකෘදාගාමි අනාගාමි මට්ටමට යනකොට එක භාවයකට ආත්ම භාවයකට තබා අනිකුත් සියලු ධර්මයන්ගේ Nirodhaය සිද්ධ කරනවා. ඒ වගේම අරිහත් මාර්ගයේ තුලින් සියලු ආකාරයෙන් සියලු නාම රූප ධර්මයන්ගේ පැවැත්ම සංසිඳීමට යනවා, Nirodhaයට යනවා. එතකොට විඥානයගේ Nirodhaයත් නාම රූපයගේ Nirodhaයත් කියන ඒ දෙකේම සංසිඳීමට යනවා. එතකොට විඥානය නාම රූපයේහි ස්ථිතියක් ලබන්නේ නැහැ. ඒ නිසා චරිමක විඥානයේහි නාම රූපයේහි ස්ථිතිය නොලබා ඒ Nirodhaයටපත් වෙනවා. මොකද්ද චරිමක විඥානය කියලා කියන්නේ? චරිමක විඥානය කියලා කියන්නේ රහතන් වහන්සේගේ අවසානව හටගන්න සිත. අවසාන වශයෙන් හටගන්න චුති චිත්තයට කියනවා චරිමක විඥානය කියලා.
එතකොට මේ චරිමක විඥානය යම් තැනක තිබෙනවා නම් චරිමක විඥාණයට යම් කිසි ධර්මයක් හසුවන්නේ නැත්තම් නාම රූප ධර්මයක් හසුවන්නේ නැත්තම් එය ස්ථිතියක් නොලබා ඒ පැවැත්මක් නොලබා එතෙන් හිම සංසිඳෙනවා. ඇයි ඒ ජීවත් වීමම හුදු නාම රූප ධර්මයකගේ හට ගැනීම සහ වැයවීම කියන සම්තතියක් තුළ පමණයි පැවතුනේ. ඒතර දැන් මේක ටිකක් ගැඹුරු විෂයක් බව ඔබටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේක ටිකක් ඒ නිසා ඊටාම නුවණින් ඊටාම කල්පනාවෙන් මේක ටිකක් තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක් තමයි මේ පැහැදිලි කරන්නේ. මොකද දැන් මේ කාරණාව තේරුම් ගැනීමේ වැදගත්කම තියෙන්නේ අප කොතෙන්ටදපත් වෙන්නේ අප කොතන ඉලක්කගත කරගෙනද මේ මාර්ගයේ ප්‍රතිපදාව වඩන්නේ කියන එක තීරණය වෙන්නේ මෙතන පැහැදිලි වෙන තරමට. එහෙම නැත්නම් ලෝකේ ගොඩ දෙනෙක් මාර්ගයේ වඩන්නට උත්සාහවත් වුණාට බොහෝ දෙනෙක් තම තමන් හදාගත්ත තම තමන් හඳුනාගත්ත නිවන කර්මණු කරගෙන තමයි ප්‍රතිපදාව යන්නේ. ඉතින් ඉලක්කේ වැරදුනොත් වරදවා ගත්තොත් ඒ වරදවා ගැනීම තුළ සම්පූර්ණම ඔහුගේ ප්‍රතිපදාව වරදවා ගත්ත වෙනවා. ඒ නිසා අපි මෙතන කොච්චර සාකච්ඡා කළත් ඒක වරදක් වෙන්නේ නැහැ. මොකද අපි යා යුතු තැන පිළිබඳව අපිට ඊටාම පැහැදිලි අවබෝධයක් මේ තුළ ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාව අපිට ඊටාම වැදගත්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං විඥානය කියන එක අනිදස්සන ස්වභාවයටපත් වුණොත් නිදර්ශන ලබා දිය නොහැකි අනිදස්සන විඥානයක් නම් පවතින්නේ අනන්තං ඒක අනන්ත අන්ත සංඛ්‍යාත දේවල් ඇසුරු කරන්නේ නැති සබ්බතෝපභං එතකොට අවිද්‍යාන්ධකාරයේ දුරු කරන ආලෝකවත් භාවයෙන් මේක හඳුන්වා දෙනවා. නමුත් අට කතාව තුළ මේ පිළිබඳව බොහොම පැහැදිලි අර්ථ විවරණයක් දක්වනවා. මේ පපං කියන වචනයට බකාරාදේශ වෙලා පබං කියලා සකස් වෙනවා. එතකොට මේ කියන්නේ පබං කියන වචනය මෙතනදී පබ කියන එක තොටුපොළ කියන අර්ථයයි ගෙන වෙන්නේ. එතකොට සබ්බතෝ පබං කියලා කියන්නේ සියලු පැත්තෙන් මහා සමුද්‍රයට හැම පැත්තකින්ම තොටුපළක් තිබෙනවා වගේ මේ නිර්වාණයට මේ ඕන ධර්ම කාරණාවක් තුළින් ප්‍රවේශය ලබන්නට පුළුවන් සබ්බතෝ පබං කියලා මේ නිර්වාණය පිළිබඳව හඳුන්වා දෙනවා කියලා. එතකොට අනන්තං සබ්බතෝ පබං සියලු ආකාරයන්ගෙන් තොටුපළවල් ඇති. මොකද අපි කියනවා දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලයේ පිහිටිය කියලා. එතකොට මේ ආදී න්‍යායන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා බොහෝ. එතකොට මේ තැනට පැමිණ මේ නිර්වාණයට පැමිණ කොතනද විඥානං අනිදස්සනං මේ විඥානයේහි අනිදස්සන භාවය ඊට පස්සේ අනන්තං සබ්බතෝපභං අනන්ත වූ ස්වභාවය අන්ත රහිත ස්වභාවය ඒ වගේම සියලු අයුරින් සියලු පැතිකඩවල් වලින් තොටුපළවල් කතා කරන්නට පුළුවන් කමක් තිබෙන මේ නිර්වාණය සංඛ්‍යාත තත්වයටපත්ව එත් ආපෝච්ච පඨවි තේජෝ වායෝ නගාදති. මෙන්න මෙතනට පැමිණ තමයි මේ ධර්මයන්ගේ ක්ෂය වීම නැතිනම් මේ ධර්මයන් පිළිබඳව අපිට නිරුද්ධ වීමක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එත් දීගංච රස්සංච මේතන දීර්ඝ රස්ව බව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අනුන් තූලං කුඩා ලොකු කියන බවවල් කතා කරන්න පුළුවන් කමක් නෑ. ඇයි මේ දේවල් ඔක්කොම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ යමක් මත පිහිටියොත්. යමක් මත පිහිටියොත්. නමුත් පිහිටීමක් නෑ. එතකොට එත්ත නාමංච රූපංච මේ තැනටපත් වෙලා තමයි මේ සුභාසුභ සංඛ්‍යාත මේ නාම රූප ධර්මයේ යම් පැනවීමක් නැතුව මේ සියල්ලම අසේසං නිර්වශේෂයෙන් සබ්බේන සබ්බං සබ්බතහා සබ්බං කියනවා. සබ්බේන සබ්බං සබ්බතහා සබ්බං. ඒ කියන්නේ සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල උපරුජ්ජති සංසිඳෙනවා. සිඳීමට යනවා. එතකොට විඥානස්ස නිරෝධේන මේ එකම විඥානයේහි නිරෝධයෙන් එත්තේතං උපරුජ්ජති මෙතෙන්ට පැමිණ තමයි මේකේ නිරෝධය කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මේ කාරණාව පිළිබඳව අපි විමසා බැලීමේදී අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තව දකින්න පුළුවන්කම තිබෙනවා. පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව සාකච්ඡා කරන මහා නිදාන සූත්‍රයේදී මේ නාම රූප ධර්මයේ සහ විඥානයේ තිබෙන අඤ්ඤමඤ්ඤ පච්චේතාවය පිළිබඳව කරන කතාවේදී මේක ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත්
ප්‍රත්‍යවීම තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ තිබෙනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයේ තිබෙනවා. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයේහි පැනවීමක් තිබෙනවා කියනකොට මේ ප්‍රතිසන්දි විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මං කුසකට යම්කිසි ආකාරයකින් මේ විඥාණය බැස ගන්නවා නම් අන්න ඒක විඥාණය නාම රූපයට ප්‍රත්‍යවීමක් හැටියට. ඊට පස්සේ අපිට නාම රූප පත්‍ය විඥානං කියලකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය සකස් වෙනවා කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණයට ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනකොට බොහොම ලස්සන විග්‍රහයක් දකින්න පුළුවන්කම තිබෙනවා. යථා නාම රූප පත්‍ය විඥානං විඥානං ච හි ආනන්ද නාම රූපේ පතිට්ඨන් ලබිස්සත. ආනන්ද මේ විඥාණය නාම රූපේහි පිහිට ලබන්නේ නැතිනම් විඥාණය නාම රූපේහි පිහිට ලබන්නේ නැත්නම් අපිනකෝ ආයතින් ජරා මරණං ජාති ජරා මරණං දුක්ඛ සමුදය සම්භව. නැවත ජරා මරණයන්ගේ මේ දුක්ඛ සමුදය සම්භවයක් වෙනවද? ජරා මරණ ධර්මයන්ගේ ජාති ජරා මරණ ධර්මයන්ගේ මේ හුදු දුක් රසේ පැනවීමක් සිද්ධ වෙනවද? විඥාණය නාම රූපේ පිහිට ලබන්නේ නැත්නම් විඥාණය නාම රූපේහි පිහිටා සිටින්නේ නැත්නම් කියන එක කියන්නේ. එතකොට විඥානංචහි ආනන්ද නාම රූපේ පතිට්ඨං ලබිස්සත. ආනන්ද විඥානය නාම රූපේහි පතිට්ඨං පිහිටීම ලබිස්සත නොලබන්නේ නම්. එතකොට විඥානයේ නාම රූපේහි පිහිටීම නොලබන්නේ නම් ආයතින් ජාති ජරා මරණ ධර්මයන් පිළිබඳව නැවත අනාගතයට ජාති ජරා මරණ ධර්මයන් පිළිබඳව පැනවීමක් තිබෙනවද? එතකොට නොහේතම් භන්තේ ස්වාමීනි එහෙම පනවන්න පුළුවන් කමක් නැහැ. විඥාණය නාම රූපේහි පැනවීමට නාම රූපේහි පිහිටා සිටින් නැත්නම් ආය අනාගතේ ජාති ජරා මරණ ලැබෙනවා කියන එකක් වෙන්නේ නැහැ. තස්මාතිහානන්ද ඒ හින්දා ආනන්ද එසේව හේතු ඒතන් නිදහනං ඒස සමුදයෝ මේකම නිදහන කරගෙන මේක සමුදය කරගෙන කුමක්ද ඒස පච්චයෝ විඥානස්සේ අදිතන් නාම රූපං විඥාණයට මේ නාම රූපේ ප්‍රත්‍ය වෙනවා කියන එක පිළිබඳව දැනගන්න. ඒ වගේම එත්තාවතාකෝ ආනන්ද මෙපමණකින් එත්තාවතාකෝ ආනන්ද මෙපමණකින් මොකද්ද වෙන්නේ? ජායේතවා ජීයේතවා මීයේතවා හට ගන්නවා ඊට පස්සේ උපදිනවා පවතිනවා ඊට පස්සේ කියන්නේ දිරනවා මීයේතවා මරණයටපත් වෙනවා චවේතවා උපජ්ජේතවා චුත වෙනවා උපදිනවා එත්තාවතා අධිවචනපතෝ මෙතකින් තමයි අධිවචනපත තිබෙන්නේ. එත්තාවතා නිරුක්තිපතෝ ලෝකයේ තුර මෙතකින් තමයි නිරුක්තිපතයන්ගේ පැමිණීමක් තියෙන්නේ. එත්තාවතා පඤ්ඤත්තිපතෝ මෙපමණකින් ප්‍රඥප්තිපතයන් තිබෙනවා. ඒ වගේම එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තති මේක ප්‍රඥාවෙන් හැසිරිය යුතු භූමි භාගය. ඒ වගේම එත්තාවතා වට්ටං වත්තති මෙපමණකින් සංසාර වට්ටය සංසාර පැවැත්ම පවතිනවා වෘත්තේ පවතිනවා. ඉත්තත්තම් පඤ්ඤාපනාය මේ ආත්ම භාවයේ පැනවීම සඳහා මේ ආත්ම භාවයේ ඉත්තත්තම් පඤ්ඤාපනාය මේ ආත්ම භාවය පැනවීම සඳහා යදිදන් නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතා පවත්තති. යම් විඥානයේ සමග මේ විඥානයේ නාම රූපයේ සමග අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ ප්‍රත්‍ය සම්බන්ධතාවයත් එක්ක එතකොට මේ ලෝකේ හට ගැනීම පිළිබඳව ඒ කියන්නේ ඉපදීම, දිරීම, මරණයටපත් වීම, ලෝකයේ තුල චුති උත්පත්ති, ඊට පස්සේ ලෝකයේ තුල අපි පැනවීම, ප්‍රඥප්ති කතා කරනවා නම් අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් යාන වාහන සත්තු මේ විදිහට අපි ලෝකයම් පනවාගත්ත දේවල් කතා කරනවා නම් එතකොට මේ කතා කරන හැමදේම අද අපි කතා කරන මාතෘකාවට අනුව අපි ගත්තොත් එහෙම නාම රූපේ ප්‍රතිෂ්ඨාව ලැබනකොට එතකොට අපි ඒ කාරණාව කේවට්ට සූත්‍රයට අනුසාරයෙන් ගත්තොත් නම් දීර්ඝ රස්ව අනු තූල ඒ වගේම මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි කතා කිරීම. එතකොට මේ ලෝකේ අපි ගන්න නිමිති අනුසාරයෙන් මේ විඥානයේ සැරිසරනවා නම් ලෝකයේ තුල දිග කෙටි ඒ වගේම ලෝකයේ තුල තිබෙන අනුතූල කුඩා මහත් සුභ අසුභ කියන මේ දේවල් පිළිබඳව නිමිති විදිහට ග්‍රහණය කරගෙන තියෙනවා. මෙන්න මෙපමණකින් තමයි අපි ප්‍රඥප්ති පනවගෙන තියෙන්නේ. මෙපමණකින් තමයි අපි අධිවචන පනවගෙන තියෙන්නේ. මෙපමණකින් තමයි අපිට ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. නිසා අපි ලෝකය ওই විදිහට නිර්මාණය කරගෙන තියෙනවා. ඇත්තටම වෙලා තියෙන
සිද්ධාන්තය කුමක්ද? ඇත්තටම සිද්ධ වෙලා තියෙන සිද්ධාන්තය මොකද්ද? නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥානයේහි පැවැත්ම තිබෙනවා. නාම රූප පත්‍ය විඥානං. නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥානයේ පැවතිනවා. එතකොට අපිට ජීවත් වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, චුති තියෙනවා, උත්පත්ති තියෙනවා. අපිට දුක් විඳින්න සතුට වෙන්න ලෝකයේ තියෙනවා. ඇයි මේ ප්‍රත්‍ය සමவாயය තියෙන නිසා. විඥාණයට ඇසුරු කරන්න ධර්මය ලැබෙනවා. විඥාණයට ඇසුරු කරන්න රූපය හම්බ වෙනකොට අපිට දැකපු දේවල් ගැන කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. අහපු දේවල් ගැන කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. විඳපු දේවල් ගැන දැනගත්ත දේවල් ගැන අපිට කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ විදිහට අපි ලෝකය පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. කුමක් නිසාද? විඥාණය නාමයත් රූපයත් ඇසුරු කරනවා. විඥාණය මේ නාම රූපයන්ගේ පිහිටා සිටීම, නාම රූපයන්ගේ ඇසුරු කිරීම සිද්ධ කරනවා. එතකොට විඥානයේ නාම රූපයන්ගේ ඇසුරු කිරීම, නාම රූපයන්ගේ පිහිටා සිටීම මේ විදිහට සිද්ධ කරනකොට මේ සිදු කිරීම ඇති කල්හි කවදාවත් Nirodhe පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ අර ලේස ආලෝක කදම්බය පෘෂ්ඨයන් මතට පතිත වෙනවා. පෘෂ්ඨයන් මතට පතිත වෙනකොට විඥානයේ පැනවීමත් පෘෂ්ඨයේ පැනවීමත් කියන දෙකම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. විඥානයේහි පැනවීමත් පෘෂ්ඨයේ පැනවීමත් ආලෝකයේ පතිත වෙන තැනත් විද්‍යමානයි, පතිත වනු ලබන විඥානයත් විද්‍යමානයි. එතකොට මේ ලෝකේ ආත්ම භාව සංඛ්‍යාත ග්‍රහණය කිරීම පෙනෙනවා. මගේ ආත්මය ලෙස ආදී ලෙස ග්‍රහණය කිරීම ලෝකයේ තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. හේතුව මොකද්ද? හේතුව පණවන්නට දෙයක් තියෙනවා ලෝකයේ තුල. ඒ නිසා සැවැන්න මුලක් තරම් දෙයක්වත් ලෝකයේහි ඔබට අවශිෂ්ටව ලැබෙයි නම් අනිවාර්යයෙන්ම ඊට අනුගතව විඥානයේහි පැවැත්ම සිද්ධ වෙනවම තමයි. ඒ නිසා නিত্য වූ සුඛ වූ ආත්ම වශයෙන් පවත්නා වූ සැවැන්න මුලක තරම්වත් ඔබ දෙයක් දකින්නට එපා. එහෙනම් ඔබ භාවිත කළ යුතු සංඥාව පිළිබඳව ඔබට නැවත අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මොකද්ද ඔබ භාවිත කළ යුත්තේ? නාම රූප ධර්මයන්ගේ Nirodhaය ඇති කරලීම සඳහා ප්‍රඥාව භාවිත කළ යුතුයි. නාම රූපයන්ගේ Nirodhaය ඇති කරලීම සඳහා ප්‍රඥාව භාවිත කළ යුතුයි කියලා කිව්ව ගමන්ම ඇතම් කෙනෙක් ඒ කියන්නේ වචන ටිකට අනුරූපව අරගෙන ගත්ත ගමන්ම අනිත් පැත්තට ගන්නනේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ. එතකොට හිතනවා දැන් නාමයක් නැති කරන්න කියනවා, රූපයක් නැති කරන්න කියනවා, රහතන් වහන්සේ ජීවත් වෙන්නේ කොහොමද? අන්තිමේටම විඥානයක් නැහැ කියනවා, රූපත් නැහැ කියනවා. එතකොට කොහොමද රහතන් වහන්සේ ජීවත් වෙන්නේ කියලා මේ වගේ අසම්භව්‍ය ප්‍රශ්න අහන ඇතැම්මට. ඇත්තටම මෙතනදී මේ කතා කරන්නේ අපි එක තැනක එක පදනමක් මත පිහිටලා. මොකද්ද පදනම? අපි හඳුනාගත්තා මෙතනදී විඥානය කියලා කියන්නේ කර්ම සංඛ්‍යාත කර්මාභිසංස්කාරය කියලා. කර්ම සංඛ්‍යාත කර්ම විඥානය ගැනයි මේ කතා කරන්න කියලා අපි මෙතනදී හඳුනාගත්තා. එතකොට කර්ම සංඛ්‍යාත කර්මාභිසංස්කාරය නැතිනම් කර්ම විඥානය ගැන මේ කතා කරනකොට කර්ම විඥානයේහි Nirodhe ගැනයි කතා කරන්නේ. කර්ම විඥානයේහි Nirodhe. කර්ම විඥානයක් හටගන්නෙම අර නාම රූප ධර්මයන් පිළිබඳව වර්ධවාගත්ත තෘෂ්ණා වශයෙන් වර්ධවාගත්ත දිට්ඨි වශයෙන් වර්ධවාගත්ත කම නිසායි. එතකොට දැන් ඒ ධර්මයන්ගේ Nirodhe දකින්නවා කියලා කියන්නේ. ඒ ධර්මයන්ගේ Nirodhe දකින්නවා කියන එක ප්‍රඥාවක්. ධර්මයන්ගේ Nirodhe දකින්නවා කියන ප්‍රඥාවයි Nirodheයි වර්ධවාගත්තොත් ඒක ලොකු ගැටලුවක්. ධර්මයන්ගේ Nirodhe දැන් ආයතනයන්ගේ Nirodhe දකින්නවා කියලා කියන්නේ ආයතන ටික නැති කරලා ඇහැ ගලවලා දැම්ම කියන එක නෙමෙයි. ඇහි Nirodhe අවබෝධ කළා කියලා කියන්නේ ඇසේ හට ගැනීම සහ වැයවීම දැක්කා. එතකොට එයාට ඇහැ පිළිබඳව නිමිති නැහැ. එක දිගට පවතින නිත්‍ය ඇහැක් තියෙනවා කියලා නිමිති නැහැ. රූපේ පිළිබඳව Nirodhe අවබෝධ කළා කියලා කියන්නේ රූපේ පිළිබඳව එයාට නිමිති නැහැ. එයා දන්නවා රූපය හටගෙන වර්ණ සටහනක් විදිහට නිරුද්ධ වුණ බව. එතකොට මේ ධර්මයන්ගේ Nirodhe අවබෝධ කළා කියලා කියන්නේ හේතු නිසා හටගත්ත බවත් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ස්වභාවයත් Nirodha ධම්ම කියන ස්වභාවය අවබෝධ කිරීමයි. එතකොට යම් තැනක Nirodha ධර්මය අවබෝධ කිරීම නැමැති ප්‍රඥාව මිසක මේ කතා කරන්නේ කෙලින්ම එයාට රූප පේන්නත් ඇහැ නැති වෙලා ගිහිල්ලා රූපත් නැති වෙලා ගිහිල්ලා කියන තැන නෙමෙයි. එයාට දර්ශන කෘත්‍ය ඒ විදිහටම සිද්ධ වෙනවා. අපි දකින දේවල් පිළිබඳව නිමිති විදිහට හැසිරෙනකොට ඉතුරු කරගන්නකොට එයා නිමිති විදිහට ඉතුරු කරගන්න නැතුව එහි Nirodhe දකිනවා. එතකොට ඒකේ ප්‍රතිවිපාකය තමයි අපි සහ තිරසංගත සතෙකු අතර තියෙන කණ්ණාඩියට එබෙනකොට තියෙන වෙනස වගේ වෙනසක් තියෙනවා. දර්ශනය නිසා ඇති වෙන වෙනසක් තියෙනවා.
දෙන්නම ගිහිල්ලා කණ්ණාඩියට එබෙනකොට දෙන්නටම පේනකොට අපි ගියපු නිසා එතනට එබුණ නිසා පෙනෙන බව දැනගෙන කල යුතු දේ කරලා අපි හැරිලා එනවා. තිරසංගත සතා එතනට යනකොට කලින් ඉඳලා හිටපු සතෙක් එතන දකිනවා. ඒ වගේම එයා එනකොට එතන ඉන්න සතෙකුත් එයා දකිනවා. ඒ නිසා හිටපු සතා ගැන කල්පනා කරන්න එයාට නිමිති තියෙනවා. නුවණේ අඩු වැඩි බව මත සම්පූර්ණ ප්‍රතිඵල දෙකක් विद्यमान වෙලා තියෙනවා. ඒ වගේ ඇහැට පෙනෙන රූපේ පිළිබඳව රූපේ නිරෝධය සාක්ෂාත් කරපු කෙනෙකුට කවදාවත් රූපේ සත්වයක පුද්ගලයෙක්ගේ ගැනීම සිද්ධ කරන්නේ ඇහැට රූපේ පේනකොට. හැබැයි එහි නිරෝධය සාක්ෂාත් නොකොට එහි පැවැත්ම පිළිබඳව පමණක් අදහස් කරගෙන නිත්‍ය සංකල්පනාවක් තුළ පිහිටා සිටපු කෙනෙකුට එහි නිරෝධය අවබෝධ නොකරන කම නිසා එයාට ඒ ධර්මයන්ගේ පැවැත්ම පේනවා. පැවැත්ම පේනවා. හරියට අර තිරසංගත සතෙක් කණ්ණාඩියට එබෙනකොට ඒ කණ්ණාඩියට එබුණ එබීම නිසා තිරසංගත සතෙක් කණ්ණාඩියට එබෙනකොට ඒ එබීම නිසා එයාට ඊට එබෙන්න කලින් ඉඳලා හිටපු එබෙනකොට තමන් මෙහි ඉන්න ඇතුළත තව කෙනෙක් ඉන්න යනකොට එහෙ කෙනෙක් ඉන්නකොට තමන් යන බව विद्यमान වෙනවා වගේ අද අපි රූපේහි හැසිරෙනවා. රූපේහි නිරෝධය දැක්කොත් රූපේ ඒ විදිහට හැසිරෙන මෝඩකම නැතිලා යනවා. අපි දැක්කොත් හරියට කණ්ණාඩියට පේන්නේ ප්‍රතිබිම්බය කියලා අවබෝධ කරගෙන අපි ජීවත් වෙනවා වගේ අපි දැනගත්තොත් රූපයේ හටගත්ත ප්‍රතිබිම්බය නැතිනම් වර්ණ රූපයේ හටගත් එක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා රූපයේ ස්වභාවය මේකයි කියලා අපි අවබෝධ කරගත්තොත් එදාට සත්පුද්ගල ප්‍රඥප්තිය පණවන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට මේ කර්ම විඥාණය අනිදස්සනයි. කර්ම විඥාණය පණවන්න තැනක් ඇත්තේ නැහැ. එතකොට අපි කර්ම විඥාණය මෙහි සකස් කරගෙන තිබෙන කර්ම විඥාණය පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ දීර්ඝ රස මහත් කුඩා සුභ අසුභ මේ විදිහට දේවල් වල පණවන්න නිමිති හම්බ වෙන්නේ නැහැ. නිමිති හම්බ වෙන්නේ නැති වෙනකොට කර්ම විඥානයේ නොපෙනීමට ගිහිල්ලා කර්ම විඥානය නිරුද්ධ වෙලා. කර්ම විඥානය නිරුද්ධ වෙනකොට අනාගතයේට කර්ම විඥානය පිහිටා සිටීම නිසා යම් තැනක විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සකස් කරන්න පුළුවන් නම් නාම රූප සකස් වෙන තැනත් නිරුද්ධ කළා. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සකස් වෙන්නේ ඇයි? අද නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥානේ පවතින්නේ නැති නිසා. එතකොට මෙන්න මේ කියන කාරණාවට අද අපිට පත්වන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මේ කියන කාරණාව සඳහා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ කාරණාව පිළිබඳව ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරගෙන මේ කාරණාව පිළිබඳව අවබෝධ කරගන්න තැනට අපේ හිත නමන්න. දැන් මේ පොදුවේ මේ කතා කළේ මේ ධර්මයන් පිළිබඳව නිරුද්ධ වෙන ස්ථානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියන කාරණාව. එතකොට අපිට මේකම තවදුරටත් මේ සූත්‍රය තුළ ඉතිරි කාරණා පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නයත් එක්ක අජිත මානවකයා නැවත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි කොහොමද මේ ආකාරයට මේ පැවැත්ම සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ යේච සංකත ධම්මාසේ යේච සේඛා පුතුයිද තේසම් මේ නිපකෝ ඉරියම් පුට්ටෝ පබ්‍රූහි මාරිස නිදුකානන් වහන්ස යේච සංකත ධම්මාසේ යම්කිසි ආකාරයකින් යේච සංඛාත ධම්මා රහතන් වහන්සේට කියන තවත් පර්යාය වචනයක් තමයි සංඛාත ධම්මා කියලා කියන්නේ. මොකද සංඛාත ධම්මා කියලා කියන්නේ අනිත්‍ය ආදී විශේෂ සංඛ්‍යාවට නගන ලද නුවණ ඇති පිහිටි නුවණ ඇති උතුමන් වහන්සේ හඳුන්වන පදයක් තමයි සංඛාත ධම්මා කියලා කියන්නේ රහතන් වහන්සේ. එතකොට යම් ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා නම් යේච සේඛා පුතුයිද ලෝකේ බොහෝ සේකයන් වහන්සේලා ඉන්නවා නම් සේක කියලා කියන්නේ සික්ඛතීති සේකහ ශික්ෂණේ ලබන නිසා සේක කියලා කියනවා. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන ශික්ෂාවන්හි ශික්ෂණය ලබන අය කවුද? සෝවාන් මාර්ගස්ත පලස්ත අනාගාමී සකදාගාමී මාර්ගස්ත පලස්ත අනාගාමී මාර්ගස්ත පලස්ත කියන අරිහත් මාර්ගස්ත කියන මේ අයට කියනවා සේක සෛක්ෂ පුද්ගලයෝ හික්මෙන පුද්ගලයෝ. එතකොට යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් තේසං මේ නිපකෝ ඉරියං මේ අයගේ මේ නුවණින් යුක්තව හැසිරෙන ආකාරය පිළිබඳව නුවණින් යුක්තව යම්කිසි ප්‍රතිපත්තියක වුන් නියැලෙනවා නම් මේ ප්‍රතිපත්තිය පිළිබඳව මට කියලා දෙන්නට කියලා මේ අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට කාමේසු නාභිගිජ්ජය මනසානා විලෝසියා කුසලෝ
සබ්බ ධම්මානං සතෝ බික්ඛු පරිබ්බජේ. එතකොට කාමේසු නාබිගිජ්ජෙය. කාමයන්හි එකනා හැසිරෙන්නේ නැහැ. කාමේසු නාබිගිජ්ජෙය. එතකොට ද්වේ කාමාවුත්තා භගවතා. භාග්‍යතුන් වහන්සේ කාමයේ කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. මොනවාද? වස්තුකාම සහ කිලේශකාම. භාග්‍යතුන් වහන්සේ කාමයේ කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. ඒ තමයි වස්තුකාම සහ කිලේශකාම. මොනවාද වස්තුකාම කියලා කියන්නේ ලෝකේ? මනාපිකා රූපා, මනාපිකා සද්දා, මනාපිකා ගන්ධා. ලෝකේ යම් කෙසේ ප්‍රේමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබෙනවා නම් ඊට පස්සේ ලෝකේ යම් කිසි ආකාරයකින් අපි කැමති සත්තු, කැමති මිනිස්සු, කැමති ගෙවල් දොරවල්, යාන වාහන මේ ආදී යම් තාක් අපි කැමති දේවල් තියෙනවා නම් රටවල්, ලෝක ඔක්කොමයිති වස්තු විදිහට මේ විදිහට කැමති යම් දේවල් තියෙනවා නම් මේ වලට කියනවා වස්තුකාම කියලා. අතීත කාම, වර්තමාන කාම, අනාගත කාම. අතීතෙදි කැමති වෙච්ච දේවල්, වර්තමානයේ කැමති වෙන දේවල්, අනාගතයට කැමති වෙනු ලබන්නා වූ දේවල්, ආධ්‍යාත්මයේහි කැමති දේවල්, බාහිරයේහි කැමති දේවල්, ඒ වගේම ටිකක් කැමති දේවල්, මධ්‍යස්ථ වශයෙන් කැමති දේවල්, ඒ වගේම ගොඩාක් කැමති දේවල්, මේ ආදී ලෙස කැමැත්ත ආකාරයට වස්තුන්ට යම් කැමැත්තක් තිබෙනවා නම් මේකට කියනවා වස්තුකාම කියලා. එතකොට ඒ කාමයේම කිලේශ කාමය කියලා කියනවා. අනිත් කොටස ඡන්தோ කාමෝ, රාගෝ කාමෝ, චන්දරාගෝ කාමෝ. ඡන්දයක් තියෙනවා නම් හිතේ යම් කැමැති වෙන ස්වභාවයක් තිබෙනවා නම් ඒකට කියනවා ඡන්தோ කාමෝ. ඡන්දය තමයි කාමය. රාගෝ කාමෝ, රාගය තමයි කාමය. චන්දරාගෝ කාමෝ, චන්දරාගයේ කාමයක්. සංකප්පෝ රාගෝ, සංකල්පය කියන එක මේ කාමයක්. එතකොට රාගෝ කාමෝ, රාගය කියන එක කාමයක්. සංකප්ප රාගෝ කාමෝ, සංකල්ප රාගයේ කාමයක් කියලා කියනවා. එතකොට ලෝකයම් කාමච්ඡන්දයක්, කාම ධර්මයන් පිළිබඳ කැමැත්තක් තියෙනවා නම් ඒක තමයි මේ කාමය කියලා කියන්නේ. අද්දසං කාමතේ මූලං සංකප්පා කාම ජායසි නතං සංකප්ප ඉස්සාමි එවං කාම නහේසීති කියලා මේ කාමයේ දුරු කරන විදිහ පිළිබඳව දක්වනවා. කාමයේ තාගේ මුල දිටිමි. කාමය මම ඔබේ මුල දැක්කා. මොකද්ද? සංකප්පා කාම ජායසි. සංකල්පය නිසා තමයි කාමය හටගන්නේ. කාමයේ මම ඔබේ මුල දැක්කා. කුමක් නිසාද? සංකප්පා කාම ජායසි. ඔබ හටගන්නේ සංකල්පයෙන්. නතං සංකප්ප ඉස්සාම. ඒ නිසා මම දැන් ඔබව සංකල්පනා කරන්නේ, ඔබව ප්‍රාර්ථනා කරන්නේ. ඒවං කාම නහේසීති. මේ විදිහට කාමයේ ඔබ උපදින්නේ නැහැ. එතකොට දැන් සංකල්ප කාමය කියලා කියන්නේ අපි හැමදාම ලෝකේ වස්තු කැමති විදිහට ඇවිල්ලා තියෙනව නෙමෙයි. අපි සංකල්පමේ වශයෙන් මේ දේවල් වලට අපි ඇලුම් කරලා තියෙනවා. සංකල්පමේ වශයෙන් අපි මේ දේවල් වලට ඇලුම් කරලා තියෙනවා. හොඳයි කියලා හිතන දෙයට අපි ඇලුම් කරලා තියෙනවා. නරකයි කියලා හිතන දෙයත් එක්ක ඒ නිසා අපි ගැටෙනවා. ඒ නිසා තමයි ලෝකේ එකම වස්තුවට හැමෝම එක විදිහට කැමති නැත්තේ. කෙනකෙනාගේ සංකල්පනාව වෙනස් වෙනකොට ඒ දේ වෙනස් වෙනවා. සමහර විට පුංචි කාලේ ආදරෙන් හදන දරුවෝ පස්සේ කාලේ දෙමව්පියන්ට පේන්න බැරි වෙලා යනවා. ඇයි? සංකල්පය වෙනස් වෙනවා. ඒතර සමහර වෙලාවට මුල් කාලයකදී අප්‍රසන්න කරන කෙනෙක් පසු කාලයකදී ප්‍රසන්න භාවයටපත් වෙනවා. මොකද්ද වෙනස් වෙන්නේ? සංකල්පය වෙනස් වෙනවා. එතකොට අපි දෙයකට ඇලුම් කරනවා කියලා කියන්නේ මොකකටද අපි ඇලුම් කරලා තියෙන්නේ? සංකල්පයේ පැත්තට. එතකොට මේ සංකල්පය කියන දේ මෙතන කාමය. එතකොට කාමේසු නාබිගිජ්ජය කියනකොට කාමයන්හි ගිජු වෙන්නේ නැහැ කියනකොට මේ තෘෂ්ණා වශයෙන් අපි මේ දේවල් වල හැසිරෙන්නේ නැහැ. මොනවද හැසිරෙන්නේ නැත්තේ? වස්තුකාමවල සහ ක්ලේශකාමවල. වස්තුවේ විදිහට අසුරු කරන්න යන්නෙත් නැහැ. ඒ වගේම හිතේ ඇති වෙන සංකල්පය පිළිබඳව දකිමින් ඒක අපි සංකල්ප වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ නැතන් සංකප්ප ඉස්සාම. අපි මේ දේවල් සංකල්ප වශයෙන් නැවත නැවත ප්‍රාර්ථනා කරන්න යන්නේ නැහැ. ඇයි අපි දන්නවා නම් අපි ආදරය කරන්නේ එළියේ ඉන්න කෙනෙකුට නෙමෙයි අපි හිතේම පවතින සංකල්පනාවකට කියලා අපිට යථාභූත ස්වභාවයෙන්ම දකින්න පුළුවන් නම් ඒකට පැවැත්මක් නැති වෙලා යනවා. ඒ නිසා අපි කැමති වෙන්නේ සංස්කාරයකට කියලා දකින්න කම නිසා නෙමෙයි එළියේ ඉන්න පුද්ගලයෙකුට කියලා පේනකොට. පුද්ගල සංඥාව ඉක්මව අපිට මේක වඩන්න පුළුවන් නම් ඒ සංකල්ප රාගයේහි පැවැත්ම නැති වෙනවා. එතකොට කාමේසු නාබිගිජ්ජය කාමේහි ගිජු වෙන්නේ නැහැ. මනසානා විලෝසයා මනස ඒ කියන්නේ තමන්ගේ හිත සැලෙන්නේ නැහැ. කුමකින්ද? අර බාහිර තියෙන නිමිති වලින් සියලු ධර්මයන්ගේ මනස සැලීමකටපත් වෙන්නේ නැහැ. කුසල සබ්බ ධම්මානන්ති. කුමක් නිසාද? ඔහු දක්ෂයෙක් සියලු ධර්මයන්හි. කුසල සබ්බ ධම්මානන්ති. ඔහු දක්ෂයෙක් සියලු ධර්මයන්හි.
කුමන ධර්මයන් හිඳ ඔහු දක්ෂයෙක් බවට පත් වෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති, සියලු සංස්කාරය දුකයි කියලා දන්නවා. සබ්බේ ධම්මා අනාත්තාති, සියලු ධර්මය අනාත්මයි කියලා දන්නවා. මේ තැන්වල ඔහු දක්ෂයෙක්. ඒ වගේම අවිජ්ජාපච්චය සංඛාරා කුසලෝ සබ්බ ධම්මාන. අවිජ්ජාපච්චය සංඛාරා කියලා එයා දකිනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාරය හටගන්නේ. පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්‍ය කියන කර්මය හටගන්නවා නම් හටගන්නේ අවිද්‍යාව මූලිකව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක දන්නවා. එහි ඔහු දක්ෂයෙක්. මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව දන්නවා. ඊට පස්සේ කන්ද කුසලෝ ස්කන්ධයන් ගැන දක්ෂයෙක්. ආයතන කුසලෝ ආයතන ගැන කුසලයෙක්. ධාතු කුසලෝ ධාතු පිළිබඳව කුසලයෙක්. පටිච්චසමුප්පාද කුසලෝ පටිච්චසමුප්පාද ධර්මයේ ගැන කුසලයෙක්. සතිපට්ඨාන කුසලෝ සතිපට්ඨානය පිළිබඳව සම්‍යක් ප්‍රධාන ගැන මේ ආදී ධර්මයන් පිළිබඳව කුසලයෙක්. මේ කියන්නේ මේ වගේ තැන්වල ඔහු දක්ෂයෙක්. ඒ දක්ෂයාට තමයි පුළුවන්කම තිබෙන්නේ. මොකද්ද ඔහු කරන්නේ? සතෝ බික්කු පරිබ්බජේ. ඔහු සෑම තැනකම අර කෝසල්‍ය භාවයෙන් යුක්තව සිහිව හැසිරෙනවා. එතකොට ඔබට අද ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි විදිහකින් අපි කුමක්ද කළ යුත්තේ කියලා ඒ කළ යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා දුන්නේ. මොකද්ද? සතෝ බික්කු පරිබ්බජේ. ඔහු සිහිව හැසිරෙනවා. කුමන සිහියකින්ද? අපි මීට කලින් කතා කළේ ඒක. ඒ ධර්මයන්ගේ කුසලතාවයෙන් යුක්තව සිහියෙන් හැසිරෙනවා. එතකොට අපි දන්නවා සතිපට්ඨානයේ විදිහට අපි භාවිත කළ යුතු තැන අපි දන්නවා. ධාතු කුසලව භාවිත කළ යුතු තැන දන්නවා. ආයතන කුසලව භාවිත කළ යුතු තැන දන්නවා. ස්කන්ධ කුසලව භාවිත කළ යුතු තැන දන්නවා. පටිච්චසමුප්පාද කුසලව භාවිත කළ යුතු තැන අපි දන්නවා. මේ ධර්මයන් පිළිබඳව දක්ෂතාවය තියෙනවා. එතකොට මේ දක්ෂතාවය ඇතුව එයා සතෝ බික්කු පරිබ්බජේ සිහියෙන් හැසිරෙනවා. එයා සිහියෙන් හැසිරෙනවා. සිහියෙන් හැසිරෙන්නේ කොයි විදිහටද? එතකොට එයා සිහියෙන් හැම තැනකදීම එයා හැසිරෙනවා තමන්ගේ ජීවිතය පිළිබඳව. තමන්ගේ ජීවිතය පිළිබඳව එයා සෑම අවස්ථාවකම සෑම ක්‍රියාවකම වටපිට බලනකොට, ඇවිදිනකොට, ඉදිරියට පසුපසට යනකොට එයාගේ මුළු ජීවිතේ යම් පැවැත්මක් තියෙනවා නම් ඒ සමස්ත පැවැත්ම තුළ එයා සිහියෙන් වාසය කරනවා. කුමන සිහියකින්ද? මේ සිහිය කියන එක ප්‍රඥාවෙන් එහාට අතහැරලා දාන්න එපා. ප්‍රඥාව කියන එක මගහැරලා සිහිය විතරක් වෙන් කරගන්න එපා. මේ ශාසනයේ තියෙන සතිය විතරක් නෙමෙයි සම්පජඤ්ඤයත් එක්ක යන සිහියක්. ඒකට ඒකේ නුවණට පැවරෙන කොටසක්. ඒ නුවණට පැවරෙන දේ අතහරින්නට එපා. නුවණට පැවරෙනවා මහ විශාල වපසරියක්. එතකොට මේ නුවණට පැවරෙනවා මේ ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව සත්පුද්ගල ප්‍රඥප්තිය ඉක්මන මට්ටමකට ගන්න දෙයක්. එතකොට අන්න ඒ දෙයින් යුක්තව තමයි එයාට නුවණ තියෙන්නේ. එතකොට ඒකේනා සතෝ බික්කු පරිබ්බජේ සතෝ ගච්ඡෙය්‍ය සිහියෙන් යනවා. සතෝ තිට්ඨෙය්‍ය සිහියෙන් සිටිනවා. සතෝ නිසීදෙය්‍ය සිහියෙන් ඉඳගෙන ඉන්නවා. සතෝ සෙය්‍යං කප්පෙය්‍ය සිහියෙන් නිදා ගන්නවා. සතෝ අභික්කමෙය්‍ය සිහියෙන් ඉදිරියට යනවා. සතෝ පටික්කමෙය්‍ය පෙරලා සිහියෙන් එනවා. සතෝ ආලෝකේය විලෝකේය දෙපස බලනවා. අතපය දිගාරිනවා. ඊට පස්සේ වස්ත්‍රාදිය පොරවනකොට අඳිනකොට මේ දේවල් ගැන සිහියෙන් කරනවා. සිහියෙන් හැසිරෙනවා. සිහියෙන් ඉරියව් පැවැත්ම කරනවා. එතකොට සිහියෙන් යැපෙනවා. මේක තමයි සතෝ පරිබ්බජය කියලා කිව්වේ. සිහියෙන් හැසිරෙනවායයි කියලා කියන්නේ. එතකොට දැන් මේ ලෝකේ අපිට සිහියෙන් හැසිරෙන්න තියෙන්නේ කොහොමද? ඔබේ එදිනෙදා ජීවිතය තුළ ඔබ සිහිය භාවිත කළ යුතුයි. එදිනෙදා ජීවිතය තුළ ඔබේ සිහිය භාවිත කළ යුතුයි. කොහොමද සිහිය භාවිත කළ යුත්තේ? සිහිය විතරක් තනිකරම යනකොට යනවා කියලා හිත ඉන්න එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඉන්නවා කියලා හිත ඉන්න එක ගැන නෙමෙයි මේ කියන්නේ. මේක සම්පජඤ්ඤයත් එක්ක යොදලා. ඒ කියන්නේ අපි එකට කිව්වා කුසලෝ සබ්බ ධම්මානං කියලා එකක්. මේ ධර්මයන්ගේ කුසලතාවයක් එක්ක කුමන ධර්මයන්ගේ කුසලතාවයේද අපි අර විදිහට පටිච්ච සමුප්පාද ආදී ඒ ධර්මයන්ගේ කුසලතාවයක් තියෙන්නට ඕනේ. සතිපට්ඨාන කුසලතාවයක් තියෙන්නට ඕනේ. එතකොට අපි දන්නවා කායानुපස්සනාව තුළින් පටන් ගත්තාම අපි දන්නවා වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන ධර්මයන් තුළ ස්කන්ධයන්ගේ ලක්ෂණ අවබෝධ කරගන්න හැටි. එතකොට අපි දන්නවා කය පිළිබඳව අපි නුවණින් දකිමින් අන්තිමේටම උදේවැය ඥානෙ උපදව ගන්න තැන දක්වා යන්න මාර්ගය. ඔබට අද ඝන සංඥාව වැඩි නම් රූපේ පිළිබඳව පුද්ගල සංඥා වශයෙන් දැඩිව පිහිටා තිබෙනවා නම් පුද්ගල සංඥා වශයෙන් පිහිටා තිබෙන තැන ඉස්සෙල්ලා ඔබ දුරු කරගත යුතුයි.
අපි එකපාර විදර්ශනා කරනවා කියන එකට අපි යනවා නම් මේ තියෙන ගොඩාක් නානත්ව සංඥාවන් ඇසුරු කර කර ඒව ගැන හිත ඉන්න යනවා නම් ඒක ප්‍රායෝගිකව ලේසි කටයුත්තක් නෙමෙයි. ඒක කරන්න ඊටාම අපහසු, ඊටාම බැරෑරුම් වෙහෙසටපත් වෙන කටයුත්තක්. එහෙම කරත් බැරි කමක් නැහැ නුවණක් තියෙන කෙනෙකුට. නමුත් ඒක ඊටාම ප්‍රායෝගිකව අපහසු දෙයක්. ඒ නිසා ඔබ පටන් ගන්නවා නම් පටන් ගන්න. ඔබ සතිපට්ඨානය තුළ සිහිය පිහිටවන තැනින් පටන් ගන්න. හැබැයි මේක කරන්න ඕනේ. මේක කරන්න ඕනේ. මේක අපි දවසකට ටික වෙලාවක් දාගෙන මේක ගැන අපි කල්පනා කරලා ඊට පස්සේ ඔහේ අතහැරලා දාලා නම් මේක කවදා කරලා ඉවර කරන්න පුළුවන් වේද කියන එකක් ගැන හිතන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි මේක නිවැරදිව අපි එදිනෙදා ජීවිතය තුළ අපි භාවිත කරන්න පටන් ගන්න ඕනේ. එන්න අපි මේකට දෙන ඉඩ වැඩි කරලා කාලය වැඩි කරමින් අපි මේක ජීවිතයට ලං කරගන්නකම වැඩි කරන්න ඕනේ. එතකොට ඒ වැඩි කරගන්න තරමට තමයි අපිට මේකේ ප්‍රතිඵලය ළඟට ඉක්මනට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ තමයි ඔබ සමත භාවනාවක් වඩනවා නම් ඒ ඕනෑම කමඨහනකින් ඔබේ චිත්තයේ ඒකාග්‍රතාවය ඔබ දියුණු කරගන්න. සතිපට්ඨානය තුලත් වැඩෙන්නේ මූලික වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම සමතේ තමයි. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ එතනින් සමතේ වඩලා සමතේ දියුණු කරලා කෙලින්ම උපචාරාර්පණා ධ්‍යාන ලබන්න නෙමෙයි. එතනින් බලාපොරොත්තු වෙන පළවෙනි කාරණාව තමයි මේ නිමිති වශයෙන් ගත්ත ග්‍රහණය කරගත්ත මේ ඝන සංඥාව විද දැබීම. එතකොට එතනදී ඔබ කෙස් ලොම් නියදා සම්මස්නහර ඇට මිදුළු හදවත් වකුගඩු මේ දෙතිස් කුණප කොටාස වශයෙන් බලන්න. දෙතිස් කුණප කොටාස වශයෙන් බලනකොට රාගය දුරු කරන්නට නම් කෙනෙකුට මේක පිළිකුල් කරලා දකින්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ රාගය දුරු කිරීම නෙමෙයි නම් අපි මේකේ පිළිකුල් ස්වභාවය ඉස්මතු කරනවට වඩා ඔබ මේකේ කලාප සම්මර්ෂණයේ පැත්තට ඉඩ දෙන්න. එතකොට කලාප සම්මර්ෂණයේ පැත්තට ඉඩ දෙනකොට මෙතන සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා හම්බෙන තැනක ඒකට ඉඩ කඩ නොහිතන විදිහට මේ විදිහේ කුණප කොටාසයක පැවැත්මක් නේද තියෙන්නේ කියන එක හොඳට හිතට දැනෙන විදිහට ඒ අනාත්ම ධර්මතා ටික ඒ කොටස් ටික හිතින් හොඳට පරිග්‍රහණය කරන්න. ඊට පස්සේ තමා කියලා ගත්ත තැන තිබෙන මේ කොටස් ටික පරිග්‍රහණය කරලා වෙන මේ දේවල් බාහිර දේවල් එක්ක සංසන්දනය කරලා බලන්න. ඊට පස්සේ ඒ කියන්නේ දැන් කෙස් කියන ස්වභාවය අතර වෙනසක් ඇත්තේ නැහැ. කෙස්ම තමයි ලොම්ම තමයි හැමම තමයි මේවල වෙනස්කම් නැත්තේ නෑ. එතකොට මේ මම මේ තව කෙනෙක් කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. මේ අනාත්ම කොටස් ටිකක් නේද. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු විදිහට ඔබේ මානසිකාරය පවත්වන්න පුරුදු වෙන්න. එතකොට මේ රළුව ස්පර්ශ වෙන ධාතු මේ කොටහසයන් පඨවි ධාතුව අධිමත්ත බවට හිත තියලා පඨවි ධාතුව අනුව ඔබේ හිත සිහිය පවත්වන්න. ආපෝ ධාතුව අධිමත්ත කොටස් ආපෝ ධාතුව අනුව හිත තියන්න. තේජෝ වායෝ ධාතුව අධිමත්ත කොටස් ඒ අනුව හිත තියන්න. ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ජීවි අජීවි බෙහෙදයකින් තොරව සතර මහා ධාතුවක පැවැත්මක් කියන තැනට හිත තියන්න. දැන් එතකොට ඔබට වෙනද තිබුණා නම් සත්පුද්ගල සංඥාවන් ඒ දේ යට කරගෙන ඔබට තියෙනවා මේ සතර මහා ධාතුවක පැවැත්මක් කියන තැන හොඳට ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමක්. මේක මේ එකපාරක් කරලා ඉවර වෙලා දැන් හරි කියන මට්ටමකට එන්න එපා. එකපාරක් හිතලා දෙපාරක් හිතලා දැන් හරි දැන් මේක මම හිතුවා කො මොකුත් උනේ නැහැ කියන මට්ටමකින් හිතන්න එපා. ඔබ ඒක නුවණින් මෙනෙහි කළ යුතුයි. ඔබ ඒක නුවණින් වැඩි යුතුයි මොන තැන දක්වාද? සත්පුද්ගල ප්‍රඥප්තිය ඉක්මවා මේ ධාතු මාත්‍රයක්මයි කියන දේ ඔබට ප්‍රකට වෙනකන් ඔබ මේ මානසිකාරයේ පැවැත්විය යුතුයි. එතකොට ඔබ ඊට පස්සේ ඒ ධර්මයේම ඒ නුවණම ඔබට පුළුවන් තවදුරටත් වැඩි දියුණු කරගන්නට. මේ අනාත්ම සතර මහා ධාතුව ඇසුරු වෙන තැනක වර්ණ රූපයක් හෝ අරමුණු වෙනවා. ඇසට සද්දයක් හෝ ධාතුන්ගේ ගැටීම නිසා අරමුණු වෙනවා. එතකොට මේ ධර්මයන්ගේ පැනවීම තියෙන්නේ මේ ආයතන ගෝචර වෙනකොටනේ. ආයතනයකට බාහිර ආයතනයක් අරමුණක් ගැටෙනකොටනේ ඒකට විඥානයේ හිත යොමු වෙනකොටනේ මේ ධර්මයේ පැනවීම තියෙන්නේ. මේ ධර්මතා ටිකේ ස්වභාවය ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයනේ. අන්න ඒ පිළිබඳව ඊට පස්සේ හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙන. එතකොට ඒ ආයතනයන්ගේ හට ගැනීම වැයවීම, ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම කියන තැනට හිත තියන්න පුළුවන්. දැන් ඔබට අර ගොඩාක් නිමිති පීඩා පවත්වන්නේ ගොඩක් නිමිති හිතට පීඩා පවත්වන්නේ එතකොට ඔබට පුළුවන් ප්‍රායෝගිකව ඒක දියුණු කරගෙන යන්න. ඒ නිසා ඊටාම උවමනාවෙන් යුක්තව ඒ කාරණා පිළිබඳව අවධානයක් යොමු කරලා
ඒ ප්‍රතිපදාව ඔබේ ජීවිතය තුළ උපදවා ගන්නට, ඒ ප්‍රතිපදාව ඔබේ ජීවිතය තුළ වැඩි දියුණු කරගන්නට ඔබ උත්සාහවත් වෙන්නට අවශ්‍යයි. ඒ විදිහට උත්සාහවත් වීම තුළ තමයි පින්නතුනේ ඔබට පුළුවන්කම තියෙන්නේ මේ නිවීම කියන දේ ඔබේ ජීවිතය තුළ උරුම කරගන්නට, ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබා ගන්නට. එනිසා අප්‍රමාදීව ඒ පිළිබඳව කටයුතු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ විදිහට සිද්ධ කරගත්ත මේ කුසලය අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයෝ අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදීන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම කෙනෙක්ම දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මිය පරලෝකීය ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. අද දවසේදී මේ සියලුම කුසල ධර්මයන් අප විසින් සිදු කරගත්ත අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ හන්තාන සිරි ධම්මරත්න ත්‍රිපිටක ධර්මායතනාධිපති රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක විසරද බෞද්ධාරක්ෂක පදනමේ නිර්මාතෘවර අවසරයි පූජනීය පොලියද්දේ සුධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මහා කැපකිරීමක් කරපු ඒ වගේම බොහෝ අවස්ථාවන් වල ඊට සුදුසු දූරදර්ශී නායකත්වයේ දක්වපු තුන් වහන්සේ නමක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වසංගත රෝගී තත්වයේ හිකුදුරක් බවට පත් වුණා. ඒක අපේ මේ ශාසනයට උන්වහන්සේ නැතිකම මේ වර්තමාන යුගයේ තුල මහා පාඩුවක්. අපි උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. උන්වහන්සේ ගත්ත වෙහෙස, උන්වහන්සේ ගත්ත ඒ උත්සාහය හිස්වන්නට නොදී පවත්වන්නට අපි කවුරුත් අදිෂ්ඨාන කරගන්නට අවශ්‍යයි. මේ සියලුම කුසල ධර්මයන් අපි ගෞරවනීය අපවත් වී වදාළ අවසරයි පූජනීය පොලියද්දේ සුධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අනුමෝදන් කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් සෑම සිළු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. උන්වහන්සේ දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැප තවත් වඩා වර්ධනය කරගෙන උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා කවුරුත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරලා මේ කටයුතු සම්පාදනය කරපු දිලුම් වර්ෂ විතාන මහත්මයා සහ පානදුර බෞද්ධ ආරක්ෂක පදනමේ සියලුම පින්වත් පිරිසටත් අනුමෝදන් කරනවා. ඒ වගේම නිශා ප්‍රනන්දු මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාටත් මේ කටයුතු මේ විදිහට සංවිධානය කරන්නට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළ අපේ ඒ අනුරාධ අක්කටත් කසුන් මහත්මයාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සෑම සියලු දෙනාටම මේ සියලුම කුසල ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාට බොහොම ආදරෙන් අප උපස්ථාන කරපු අපේ වෛද්‍යතුමියක් මේ දවස්වල රෝගාතුරව වාසය කරනවා. එතුමියටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව ඔබ සියලු දෙනාටම චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.